දැන් අවුරුද්දක මාසයක් විතර වෙනවා ජනාධිපතිවරණයක් තියුවා. ඒ ජනාධිපතිවරණයේදී අවුරුදු 32ක් තිස්සේම මම නියෝජනය කරපු මගේ මාතර ජනතාව මුළු රටේම බහුතර ඡන්දදායකයන් සමග එකතු වෙලා මම නියෝජනය කරන කඳවුරත් එම කඳවුරේ අපේක්ෂකයන් ඒ හරහා මමත් අන්ත පරාජයකට පත් කරා. අපි පෙරදුනානේ 26000කින්. මාතර ආසනයේ විතරයි මම මේ කතා කරන්නේ. 26000කින් පෙරදුනා 1989න් පස්සේ ওই තරම් පෙරදුන වෙලාවක් තිබුණෙත් නැහැ. පෙරදුනා විතරක් නෙමෙයි අන්තිමට ඒ ගණන් මට හරියට මතකත් නැහැ. මොකද උදේ වෙනකොට ගණන් බල බල ඉන්න හිතුන්නේ නැහැ. ඇඳේ අනිත් පැත්තට රෝල් වෙලා බුදිය ගත්තා. කෙසේ වෙතත් මං හිතන්නේ අපිට ඒ වෙලාවේ නොවැම්බර් මාසේ අපේ කඳවුරට ලැබුණේ ඡන්ද 12000ක් විතර. මම මේ මාතරෙන් අපිට අන්තිමට ලැබුණේ ඡන්ද 12000යි. මේ වෙලාව වෙනකොට එක පැත්තකින් මාතර ඔබට දශක ගණනාවකට පස්සේ රෝනිදි මැතිතුමාගෙන් පස්සේ මාතරින් මුදල් ඇමතිවරයෙකුත් ඒ ආණ්ඩුවේ හිටියා. ඒ විතරක් නෙමෙයි අපි ගම්බැරලිය ඒ වගේම මාතරටම හදපු නිල්වලා ව්‍යාපෘතිය හරහා කෝටි ප්‍රකෝටි ගණන් සංවර්ධන කටයුතු කරා තවත් කරන්න සූදානම් කළා තිබුණා. මාතරට විතරක් නෙමෙයි ගම්බැරලිය අපි පේදුරු තුඩුවේ ඉඳලා දෙවුම්දර තුඩුව දක්වා තියෙන ලංකාවේ සෑම ආසනයකටම 2018 වර්ෂයේදී 2019 සඳහා කෝටි 3ක් වෙන් කරා එක ආසනයකට 2019 අයවැයට මම පරාජය වෙනකොට කෝටි 4 දක්වා ඒ මුදල වැඩි කරලා තිබුණා. අමාරුවෙන් අභියෝග රාශියක් තිබුණත් අපි හොඳ හිතින් ජනාධිපතිවරයෙක් කියලා කෙනෙක් පත් කරගත්තා. හැබැයි ඒ ජනාධිපතිත් පුටුවේ තියාගෙන තමයි සෞඛ්‍ය ඇමතිවරයා විශාල වැඩ කොටසක් කරා. අධ්‍යාපන ඇමතිවරයා විශාල වැඩ කොටසක් කරා. ඒ වගේම ලංකාවේ රැකියා උත්පාදනය කරන කර්මාන්ත ශාලා ගලාගෙන ආවා. ඔය ඊයේ පෙරේදා අද හෙට ඔය විවෘත කරන සියල්ලම වගේ සුපුරුදු පරිදි රාජපක්ෂලා අනුන්ගේ දරුවන්ට උපැන්න දීමක් තමයි දැනුත් මේ කරන්නේ. හැබැයි මේ වගේ තත්වයක් තියෙද්දි මේ රටේ ජනතාව ඒක හොර ඡන්දයක් නෙමෙයි අපි පිළිගන්න ඕනේ. බොරු කරලා නෙමෙයි බොරු කියලා ඒක වෙනම කතාවක්. නමුත් අපේ අනිත් අපේක්ෂකයාට විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා දුන්න අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන්නා. මේ සියල්ල තියෙද්දි තනි සිංහල ආණ්ඩුවක් ලබා දෙනවයි කියන පොරොන්දුව වෙනුවෙන් මේ රටේ ජනතාව පෙළ ගැහුණා. ඒ වගේම ඒ කාලේ සමාජ මාධ්‍ය Facebook ඇරියොත් පාර්ලිමේන්තුවේ ඉන්න හොරු 225ම ගෙදර යාවපන් කියකේ දැන් නම් ඒව වැඩිය දකින්නේ. දැන් හොරු නෙමෙයි වෙන්නේ නැති. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ගෙදර යන්න ඕනේ, දූෂණය නැති කරන්න ඕනේ, දූෂණය නැති කරන්න පුළුවන් තීන්දුව ගන්න නායකයෙක් ඕනේ කිව්වා. ඒ වගේම රටටම එක නීතියක් ක්‍රියාත්මක කරන නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්නට පුළුවන් නායකයෙක් ඕනේ කිව්වා. දුප්පත් මිනිහටත්, පොහොසත් මිනිහටත්, කිරකාරයටත්, රජකුමාරයටත් එකම නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයෙක් ඕනේ කියලා තමයි එදා මේ අය ඡන්දය පාවිච්චි කරලා අලුත් ජනාධිපතිවරයෙක් පත් කරගත්තායින් පස්සේ ඒකත් මදි කියලා කිව්වා. මට මේ දේවල් කරන්න නම් මට 3-2 බලයක් ඕනේ කිව්වා. මේ තියෙන පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බලයකින් මට කරන්න බෑ. ස්වාධීන කොමිෂන් සභාව එක්ක මට වැඩ කරන්න බෑ. ස්වාධීන කොමිෂන් සභාව තියෙනකන්, ස්වාධීන පොලිසියක් තියෙනකන්, ස්වාධීන උසාවියක් තියෙනකන්, ස්වාධීන රජයේ සේවයක් තියෙනකන් මට රට හදන්න බෑ කියලා මේ ස්වාධීන කොමිෂන් සභාව අහෝසි කරලා මේ රට මහා සිංගප්පූරුවක් බවට පත් කරන්නයි කියලා 3-2 ඉල්ලුවා. ඒකත් අපේ රටේ ජනතාව පොලිමේ ඉඳලා හිතුවටත් වඩා හොඳින් දුන්නා. ඇත්ත කතාව දුන්නේ 3-2 නෙමෙයි. මේ තියෙන මැතිවරණ ක්‍රමය නිසා තමයි 3-2ක් ලැබුණේ. ආසන ක්‍රමය වැරදිලාවක් තිබුණා නම් 3-2කටත් වඩා විශාල ජයග්‍රහණයක් මේ ආණ්ඩුව ලබා ගන්නවා. මොකද පොඩ්ඩක් බලන්න අපි ආසන හැටියට ලංකාවේ කීයක් දින්නද? පරණ ක්‍රමයේ තිබ්බනම් ජේ.ආර්. ජයවර්ධනටත් වඩා වැඩි ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගෝඨාභය රාජපක්ෂට ලබා දීලා ඉස්සෙල්ලාම කරේ මොකද්ද 20 වෙනි සංශෝධනය කියලා සංශෝධනයක් ගෙනල්ලා අර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ව්‍යවස්ථාවටත් වඩා එහා යන ඒකාධිපති බලතල සියල්ල යලි වතාවක් විධායක ජනාධිපති
වරයා තමන්ගේ බලයට ගත්තා. මෙන්න මේ වගේ අද ඉතාමත්ම ශක්තිමත් බලවත් ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් අපිට ලැබිලා තියෙනවා. දැන් ඡන්දය ඉවර වෙලා මාස 4යි. හැබැයි මුළු රටම අවුල් ජාලාවක්. මේ බලවත් ආණ්ඩුවක් තියෙනවා. ජනාධිපතිවරයෙක් ඉන්නවා. අද කොරෝනා වෛරසය එක පැත්තකින් පාලනය කරගන්න බැරුව මේ රට විශාල අර්බුදයකට යනවා. අනිත් පැත්තෙන් ආර්ථිකය ආපු ගමන්ම අවුල් කර ගැනීමේ හේතුවෙන් අද ලංකා ඉතිහාසයේ කවදාවත් අපි නොදුටු ආර්ථික අර්බුදයකට දැන් තල්ලු වෙලා හමාරයි. එන අවුරුද්ද වෙනකොට ලංකාවේ තත්ත්වය ඉතාමත්ම සීරුයි. මම මේවා එකෙන් එක කියන්න යන්නේ නැහැ. නීති ආධිපත්‍ය ගිලිහිලා ගිහින්. නීති ආධිපත්‍ය දෙනවයි කිව්වට අද මිනී මරපු හිරකාරයන්ටත් පාර්ලිමේන්තුව යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා. අද නීතිය ඔබට එහෙම නැත්නම් අපිට එහෙම නැත්නම් සාමාන්‍ය අයට එක විදියකටත් රාජපක්ෂ පාලනයට සම්බන්ධ අයට තවත් විදියකට ක්‍රියාත්මක වෙන යුගය ආරම්භ වෙලා රටක් හැටියටත් අපි ක්‍රමානුකූලව හුදකලා වෙමින් පවතිනවා. හැබැයි මේ තත්ත්වයේ යටතේ මාස 4ක් ගිහිල්ලා දැන් යන තැන කියන්නේ මොකද්ද? ඇහෙන්නේ මොකද්ද? ලියන්නේ මොකද්ද? fail කිය මේ කියන්නේත් අපේ අය නෙමෙයි. fail කියලා වැඩිපුරම කියන්නේ පොහොට්ටුවට ඡන්දෙ දීපු අය. fail කියලා වැඩිපුරම කියන්නේ තාමත් මට ආණ්ඩුවේ පරණ යාළුවෝ එහෙම කතා කරනවා. ආණ්ඩුවේම ඉන්න මැති ඇමතිවරු හොර රහසේ සර් ෆේල් කියලා මතුර යනවා. මේ ගෙනාපුම අය. ඒ විතරක් නෙමෙයි. දැන් සර් ෆේල් කියලා හිතාගෙන විපක්ෂයේ ඉන්න සමහරුත් දැන් ඒ සර්ගේ සපත්තු දෙකට බහැලා සර්ට වඩා හොඳ සිංහල බෞද්ධ තනි ආණ්ඩුවක් කරගෙන යන්න තමන්ට පුළුවන් කියලා විපක්ෂයේ සමහරුනුත් මේ වෙනකොට අලුත් සූට් මහනවා දත් මදිනවා. දැන් ඔක්කොම දැන් කියන්නේ සර් ෆේල් කියලා. හැබැයි පිටරෝළුනි මම කියනවා සර් නෙමෙයි ෆේල්. සර් ෆේල් නෙමෙයි. මේක අපි හොඳට තේරුම් ගන්න. සර් නියෝජනය කරන දේශපාලන මතවාදයයි මේ වෙලේ යලිවතාවක් මේ රටේ ෆේල් වෙලා එදාටත් වඩා භයානක තත්වයකට රට අද ඇදගෙන යන්නේ. මේක ගෝඨාභයගේ පිටින් විතරක් දාලා මේ ගෝඨාභය වෙනුවට ඒ විදිහටම හිතන තවත් නායකයෙක් ගෙනාවයි කියලා මේක ගොඩ ගන්න බෑ. ඕකයි ඇත්ත කතාව. අමුණාන්සලා දන්නවා 1948 දී උපුල් නිශාන්ත කිව්වා අපි නිදහස ලබා ගන්නකොට මම මේක ඉස්සරහට නිතර මන්ත්‍රය වගේ කියන කතාව මේක ඔළුවේ තියාගන්න කරුණා කරලා අපි ආසියාවේ ජපානයේ විතරයි අපිට වඩා ඉහළින් හිටියේ. ලංකාව කියන්නේ ලී කුවන් යව් අගමැතිතුමාගේ ජීවන කතාවේ ලියනවා නිදහස ලබා ගන්නකොට පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබුණ ආදර්ශමත් රට ලංකාවයි. ලංකාවේ පෙරදැනිය විශ්වවිද්‍යාලයේ ලෝකයේ තිබුණ හොඳම විශ්වවිද්‍යාල 54න් එකක්. ලංකාවේ රාජ්‍ය සේවය මුළු ආසියාවේම හොඳ රාජ්‍ය සේවයක් තිබුණා. ලංකාවේ පොලිසිය ඉතාමත්ම ස්වාධීන විශ්වාසදායක පොලිසියක් තිබුණා. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණේ ආසියාවේ හිටපු හොඳම විනිසුරුවන් ලංකාවේ ඉන්නවයි කියලා ඒ කාලේ ලෝකෙම කිව්වා. ලංකාවේ ආර්ථිකය දැන් බලන්න 1948 අපි නිදහස් පටන් ගත්තේ. 1955 ආර්ථිකය දිහා බැලුවොත් ආර්ථික සංඛ්‍යාලේඛන දිහා බලන්න සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ තමයි ලංකාවේ 2017 වෙනකන් අවසාන වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබුණා. ඒ කියන්නේ අපේ වියදමට වඩා අපේ ආදායම ඒ වෙනකොටත් වැඩි. නිදහස ලැබලා අවුරුදු 8ක් ගිහිල්ලත් ඒ අතිරික්තයේ තිබුණා. ආයිමත් ඒ අතිරික්තය ලබා ගන්න පුළුවන් උනේ. මගේ ලොකු කමද කියනවා නෙමෙයි. ඒකත් කරේ මගේ හිටපු නිලධාරීන් එක්ක එකතු වෙලා සබ්ජෙක්ට් එක දන්න අයගේ උපදෙස් අරගෙන ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ සහභාගීත්වය අරගෙන මේ රටට මූල්‍යමය විනයක් මම හිටපු මුදාල ඇමතිවරයා හැටියට ඒ අවුරුදු 3 සර් ජෝන් කොතලාවලගෙන් පස්සේ ඒ අවුරුදු 3දී තමයි අයිමත් ලංකාවේ ඒ තියෙන ප්‍රාථමික ගිණුම අතිරික්තයක් බවට පත් වුණා. නමුත් මම මේ කියාගෙන ආවේ 48 නිදහස ලැබලා 55 වෙනකම්ම හොඳ රටක් අපිට තිබුණා. හැබැයි ඒ වෙලාවේ 55 දී මම මෙත 56 ඡන්දෙට එනකොට අර මං කිව්වා ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් තිබුණා. ජාත්‍යන්තර වශයෙන් මුළු ලෝකෙම අපි පුංචි රටක් දුප්පත් රටක් වුණත් පුදුම පිළිගැනීමේ තිබුණ රටක්.
දැන් චීනය ඒ වෙනකොට කොමියුනිස්ට් චීනය ආරම්භ කළා අවුරුදු කීපයයි. ඒ කොමියුනිස්ට් චීනයත් එක්ක ඉස්සෙල්ලාම ප්‍රයිස් රබර් පැක්ට් එක ලංකාවේ අපි අත්සන් කළා චීනයට උදව් කරපු නිසා චීනය අපේ හොඳම මිත්‍රයන් බවට පත් වුණේ දා. හැබැයි අපි චීනෙක විතරක් යැපුණේ නෑ. මොකද අනිත් කෙළවරේ ලෝකේ බලවත් ඇමරිකා එක්සත් ජනපදය ලංකාවේ හොඳම මිත්‍රයෙක් බවට පත් වෙලා තිබුණා. කොයිතරම් මිත්‍රයෙක් වුණාද කිව්වොත් එවකට හිටපු ඇමරිකාවේ උපජනාධිපති රිචඩ් නික්සන් ලංකාවේ නිවාඩුවට ආවම එතුමා නිවාඩුව ගත කරන්නේ අපේ අගමැතිතුමාගේ අර කන්දෙවත්තේ දැන් අර හමුදාවට දීලා තියෙන නිවසේ කන්දවත්තේ නිවස. බ්‍රිතාන්‍යයේ මහරැජින 1953 ද කොහෙද දෙකේ හෝ තුනේ රැජින වෙන්නේ. තරුණ එලිසබෙත් රැජින ඉස්සෙල්ලාම ගියපු රටක් තමයි ලංකාව. තාමත් බලාගෙන ඉන්න පින්තූර තියෙනවා. අපේ රටේ අගමැතිතුමා තමයි එංගලන්තේ මහරැජිනව තමන්ගේ සහෝදරියක් වගේ අතෙන් අල්ලගෙන ගිහිල්ලා ප්ලේන් එකට බස්සා. මෙන්න මේ වගේ යුගයක් තිබුණා. ආර්ථික වශයෙන් ශක්තිමත් ලෝකයේ පිළිගත් අපේ තරුණයන්ට අනාගතය ගැන යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කාලේ තිබුණත් මේකත් කියන්න ඕනේ අද මේ අපි දකින ගෝත්‍රික වැඩවසම් මතවාදය පටන් ගත්තේ රටට හඳුන්වා දුන්නේ රට ආපස්සට ගමන් කරන්න පටන් ගත්තේ 1956. මේකෙන් හිතන්න එපා මම මේ බණ්ඩාරනායක අගමැතිතුමාට දොස් කියනවායි කියලා. දොස් කියන්නත් වෙනවා. නමුත් මං කියන්න ඕනේ බණ්ඩාරනායක පවුල මට බණ්ඩාරනායක අගමැතිතුමා නම් හම්බුණාත් දන්නේ පොඩි කාලේ. මම උපන් දවසේ තමයි මගේ පියා ඒ 56 ආණ්ඩුවේ නියෝජ්‍ය අධිකරණ ඇමති හැටියට දුන්නයි කියන්නේ. නමුත් ඊට පස්සේ මම සිරිමාව මැතිණිය ඒ වගේම අදත් ඒ බණ්ඩාරනායක පවුලේ චන්ද්‍රිකා මැතිණිය, සුනීත්‍ර බණ්ඩාරනායක මැතිණිය, අනුර බණ්ඩාරනායක මගේ ඉතාමත්ම හොඳ ගරු කරන අත් වශයෙන්ම ලංකාවේ බිහිවෙච්ච විශිෂ්ටම අවංක දේශපාලන පවුල කියලා මම දැන් උනත් කිව්වත් මතවාදීව මේ රට ආපස්සට යන්නට පටන් ගත්තේ 1956. ඒ ගැන ඒ මතවාදය ක්‍රමානුකූලව ඉස්සරහට ගෙනහිල්ලා එක ආණ්ඩු ගෙනිච්චා. අද ඒක මේ රට විනාශයේ මුකට ගෙනහිල්ලා තියෙනවා. මොකද SWRD බණ්ඩාරනායක අගමැතිතුමා අගමැති වෙන්න මේ රටට ගෝත්‍රික ඊනියා බෞද්ධ මතවාදයක් හඳුන්වා දුන්නා. මම මේ කියන්නේ ඊනියා බෞද්ධ. බෞද්ධ ආගමේ නාමයෙන් මේ රට තුල ජාතිවාදය තහවුරු කරන්න පටන් ගත්තා. බෞද්ධ ආගම නාමයෙන් ආගම්වාදය මේ රටේ තහවුරු වෙන්න පටන් ගත්තා. බෞද්ධ ආගම නාමයෙන් කුලවාදය පවා මේ රටට යලිවතාවක් විශේෂෙව්වා. අනිත් පැත්තෙන් සමාජවාදී ආර්ථිකය ක්‍රමයෙන් මේ රටට උනේ හොඳක් නෙමෙයි නරකක්. මේ එදා මේ රටට හඳුන්වා දීපු ඒ බලවේග වලම ගොදුරක් බවට SWRD බණ්ඩාරනායක අගමැතිතුමා පත් වුණා. නමුත් ඒ බලවේග දිගින් දිගටම ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තව එකක් මතක තියාගන්න ඕනේ. 3-2 බලය ලබාගත් හැම ආණ්ඩුවක්ම නිදහසෙන් පස්සේ මේ රටට කරපු විනාශය සේවයට වඩා වැඩි. 56 දී SWRD බණ්ඩාරනායක අගමැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන 51ක් ගද්දී එක්සත් ජාතික පක්ෂය ගත්තේ ආසන 8යි. ඊට පස්සේ ආයිමත් 1970 දී සිරිමාව මැතිණිය ඒ 3-2 බලයක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇත්ත වශයෙන්ම 1970 ආණ්ඩුවෙන් තමයි දැනුත් අපි දකින මේ අධිකරණය දේශපාලනීකරණයට ලක් කිරීම ආරම්භ වුණේ. කනගාටුයි කියන්න ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා අධිකරණ ඇමති හැටියට හිටියේ. ඕක තමයි ඇත්ත කතාව. මම හිතන්නේ අද ඒ කාලේ අපේ අම්මගේ හොඳම යාළුවෙක් ෆීලික්ස් මැතිණිය අදත් මම හිතන හැටියට ජීවිතුන් අතර ඉන්නවා. ඒක නිසා මම ඒ නැවතත් කියන්න ඕනේ. ඒ අයට මම පෞද්ගලික හැටියට ගරු කරත් ඉතිහාසය දිහා බැලුවොත් විශේෂයෙන්ම අධිකරණය සහ රාජ්‍ය සේවය මේ වගේ දේශපාලන හෙංචායල බවට පත් කරන්න පටන් ගත්තේ 1970 3-2 බලය දීපු වෙලාව. ජයවර්ධන උන්නේ මේ රටේ 6-5 බලයක් අරගෙන බලයට ආවා. ඇත්තෙන්ම අපි පිළිගන්න එපා. අද අපි දකින්නට තියෙන මේ රටේ බොහෝ ප්‍රශ්නවල මූලාශ්‍රය තියෙන්නේ එතුමා විසින් හඳුන්වා දීපු විධායක ජනාධිපති ක්‍රමය තුල. එක පුද්ගලයෙකුට මහා බලතල ලබා දීම තුලින් මේ රටේ ආපස්සට ගිය ගමන තවත් ශක්තිමත් වුණා. ඊට පස්සේ 2010 දිත්
මහමැතිවරණයෙන් තුනෙන් දෙකේ නොලැබුණත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මහමැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ කොටසකුත් අරගෙන තුනෙන් දෙකේ ආණ්ඩුවක් හැදුවා. ඒ තුනෙන් දෙකේ ආණ්ඩුවෙන් තමයි මිත්‍රවරුනි අද අපි දකින දූෂණය හා නීතිය සංස්ථාගත කරලා ගජමිතුරු ආර්ථිකයකට මේ රටේ මුල්ගල් දෙව්වා. ඒ වයින් ප්‍රතිඵල අපි දකින. පොඩ්ඩක් හිතන්න දැන් අපි නිදහස් ලැබලා කොච්චරයි 48යි 20යි 72යි. දැන් ඊළඟ තව මාස දෙකකදී 73යි. ඒ කියන්නේ තව අවුරුදු 27කින් අපි නිදහස ලැබලා අවුරුදු 100ක් සම්පූර්ණ වෙනවා. අවුරුදු 27කින් ඇත්ත වශයෙන්ම නමුත් නෑ ඇත්ත කතාව. ඔන්න ඔය වගේ මං හිතන්නේ මෙතන ඉන්න අපේ මුණුපුරාල වෙන්න තමන් වෙන්න පුළුවන් මුණුපුරාල වෙන්න පුළුවන් දරුවන් වෙන්න පුළුවන් 23ක් කියන්නේ මහ ලොකු කාලයක් නෙමෙයි. නමුත් මේ විදියට ගියොත් අපි මේ 48 ඉඳන් බලනකොට අපේට පිටිපස්සේ හිටපු ඔක්කොම රටවල් දැන් හොඳට දියුණු වෙනවා. මතකනේ කොරියාව අපි පොඩි කාලේ මං හැම වෙලේම මතක් කරන එක කොරියාව කියන්නේ මුඩුක්කු ගුහාවක් 50 ගණන් වල 60 ගණන් වල 70 ගණන් වල මුඩුක්කු වලින් පිරිච්ච යුද්ධයෙන් විනාශ වෙච්ච රටක්. ඒ කාලේ අපි ඉස්කෝලේ යනකොට ඔය කොම්පඤ්ඤ වීදියේ පැත්තේ මුඩුක්කු දැක්කම කියන්නේ අන්න කොරියාවේ කියලා. නමුත් අද මොකද්ද? අද අපේ ඉන්න දූ දරුවන් කොරියාවේ ගිහිල්ලා රැකී රක්ෂාවක් කරලා කීයක් හරි හම්බු කරගන්න භාෂාව ඉගෙන ගන්න විතරක් රණ්ඩු වෙනවා මෙහි පොලිමේ. මෙහෙම ගියොත් මිත්‍රවරුනි අපි මම කියනවා මේක මේ නක්ෂත්‍රයේ බලලා කියන්න ඕන නැහැ. අපි දැන් මේ යන මාර්ගය දැන්වත් වෙනස් නොකරොත් ඇෆ්ගනිස්තානයේ බංග්ලාදේශය වගේ අපේ අසල්වැසි රටවලුත් ශීඝ්‍රයෙන් දියුණු වෙනකොට අපි ආසියාවේ දුප්පත්ම රට බවට ආසියාවේ බුද්ධිමත්ම ජනතාව තියෙන හොඳ අධ්‍යාපනයක් තියෙන ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන සංස්කෘතියක් තියෙන බෞද්ධ හින්දු ඉස්ලාම් ආගම් ලෝකයේ තියෙන ප්‍රධානතම ආගම් වලින් පෝෂණය වෙච්ච මේ අපේ රට ඉතාමත්ම භයානක තත්වයකට යන්න වෙනවා. ඇත්ත වශයෙන්ම දැන්වත් වහාම මේක කල් දාන්න බෑ. දැන්වත් අපි මේක තේරුම් අරගමු. මේ රූපවාහිනියේ එක එක අයිතිකාරයන්ගේ උමනාවල් වලට කියන බොරු වලට රැවටෙන්නේ නැතුව තමන්ම හිතලා බලලා මේ ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියලා බලලා ඇත්ත වශයෙන්ම අපි මේ යන ගමන වෙනස් කරන්න ඕනි. මම මේ කතා කරන්නේ දේශපාලන වශයෙන් නෙමෙයි. හෙට අපේ මතවාදය වෙනස් නොකර ගෝඨාභය වෙනුවට තව කෙනෙක් ගෙනාවත් ඔය කතාවමයි ඉස්සරහට ඇදිලා. ඒකයි මම කිව්වේ මේ ගෝඨාභයට විතරක් මේ වෙලාවේ බැනලා බෑ කියලා. ඇත්ත වශයෙන්ම අපිට අවශ්‍ය වෙන්නේ මිත්‍යාව, කුහකත්වය, වෛරය, ඊර්ෂ්‍යාව සහ ගෝත්‍රිකත්වය මුල් කරගත් මේ මතවාදයට විකල්පයක්. මේ මතවාදයට විකල්පයක් හැටියට ඇත්ත වශයෙන්ම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස, මනුෂ්‍යත්වය සහ විද්‍යාව පදනම් කරගත්ත විකල්පයක් විතරමයි. ඒකට රතු පාට ලේබල් ඇලෙව්වත්, කොළ පාට ලේබල් ඇලෙව්වත්, කුරක්කම් පාට ලේබල් ඇලෙව්වත් මෙන්න මේ මූල ධර්මයන් නැති ගමනක් මේ විනාශය වැඩි කරනවා මිසක් අඩු කරන්නේ නැහැ. අනිත් එක පුද්ගලයෙකුට එක පවුලකට එහෙම නැත්නම් එක කණ්ඩායමකට එක පක්ෂයකට ඔටුනු පළඳන යුගය අපි අවසන් කරලා අපි ඔටුනු පළඳන්න ඕනේ මොන පාටෙන් ආවත් මොන පක්ෂයෙන් ආවත් නීතියට සහ සාධාරණත්වයට විතරයි. නීතියේ ආධිපත්‍යයට විතරයි. මේ රටේ නීතිය අර මම මුලින් කිව්වා වගේ හිරගෙදර ඉන්න හිරකාරයාගේ ඉඳලා රජකුමාරයා දක්වා එක හා සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ. නීතියේ රැකවරණය සියල්ලටම ලැබෙන්න ඕනේ. සියලුම ජාතීන් සියලුම ආගම්වල අයිතිවාසිකම් පමණක් නෙවෙයි සිව්පාවන්ගේ අයිතිවාසිකම් විතරක් නෙමෙයි ගස් කොළන් වල අයිතිවාසිකමුත් අපි සහතික කරන්න ඕන. අද වෙන දේවල් බැලුවම මේක මෙවැනි මතවාදයකින් තොර කවුරු ආවත් යම් කිසි දවසක ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආවත් අපි කියමු. මොකද මම තාමත් කියනවා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන දර්ශනය මම පිළිනොගත්තත් ඒ අයට දේශපාලන විනයක් තියෙනවා. ඒ වෙනස්කම් කිරීමේ උවමනාව තියෙනවා. ඒ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ අය බලයට ආවත් මේ පරණ මොඩල් එකටම යන්නේ මේක තවත් ආපස්සට යනවා. නමුත් විකල්පයක් තියෙනවා. ඒ විකල්පයට මේ මතවාදයට දේශපාලන විද්‍යාව අනුව කියන්නේ නම්
ලිබරල් ඩෙමොක්‍රසි එහෙම නැත්නම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ඒත් වශයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ රටේ අද දියුණුමයි කියලා කියන හැම රටකම ක්‍රියාත්මක වෙන්නේ මේ ලිබරල් ඩෙමොක්‍රටික් මූලධර්මය. හැබැයි මේ අලුතෙන් යුද්ධයෙන් පස්සේ මේ නම ඒ දේශපාලන විද්‍යාවට ඇතුල් වුණත් අපි මේක වෙනත් නමකින් හඳුන්වනවා. මේ දේශපාලන මතවාදය අපි මේ ලංකාවේ අපි සහ අපි වගේ තවත් රටවල් තියෙනවා වෙනත් නමකින් හඳුන්වනවා. මම මේ කතා කරන මූලධර්මයට ඇත්ත වශයෙන්ම කියන්නේ බුදුදහමයි කියලා. ඕකයි ඇත්ත. ලිබරල් ඩෙමොක්‍රසි කියන්නේ බුදුදහම පදනම් වූ බුදුදහම දහමේ හරය මුල් කරගත් දේශපාලන මතවාදයක් සහ දේශපාලන ක්‍රියාවලියකට දීලා තියෙන නම. මම මේ හිතන්න එපා මම මේ කතා කරන්නේ නම් අර ඉන්දියාව වගේ මුළු ලංකාවෙම හරක් මස් විකුණන එක තහනම් කරන්න නෙමෙයි. පෞද්ගලිකව ඇත්තෙන්ම මම හරක් මස් කන්නත් ආසයි. නමුත් ඒක බෞද්ධ අපේ වැඩක් නෙමෙයි ඒවා තහනම් කරන එක. ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ. එහෙමත් නැත්නම් මම මේ බෞද්ධ ආගම පදනම් කරගත්ත ක්‍රමයක් කියන්නේ අරාබියේ වගේ තියෙන ඔක්කොම මත්පැන්සල් වහන එකක් නෙමෙයි. මොකද ඇත්තෙන්ම මම බීලා වැටෙන්නේ නැති වුණත් හැමදාම හවස දැන් නම් මට පොඩි අඩියකුත් ඕනේ. එහෙමත් නැත්නම් මම මේ කතා කරන්නේ ගෑනු ළමයි ඔක්කොමලගේ කකුල් දෙක වහලා ළමා සාරිය අඳින එකක් නෙමෙයි. මම මේ කතා කරන්නේ බුද්ධ ධර්මයේ තියෙන හරය. මෙතන මං හිතන්නේ ඉන්නේ සියලුම දෙනා 99.9ක් බෞද්ධ වෙන්නේ නැති. මම මේ වෙලාවේ බුද්ධ දර්ශනය ගැන කතා කරන්නේත් නැහැ. කතා කරන්න මම ඒ වගේ එච්චර ගැඹුරෙන් හදාරන්න නැති වුණත් පරම්පරාගත බෞද්ධෙක් හැටියට ඒ බෞද්ධ දර්ශනයේ මූලධර්මයන් අපේ ඇඟේ තියෙනවා. ඉතින් මේ බෞද්ධ දර්ශනය එක වාක්‍යයකින් කවුරු හරි කිව්වොත් කියන්නේ කියලා සුද්දෙක් හරි ඇවිල්ලා කවුරු පිටරක් කෙනෙක් කිව්වොත් මම නම් කියන්නේ ඒ මුළු බෞද්ධ ධර්මයේම ගොනු වෙන වාක්‍යයක් තියෙනවා. ඒ වාක්‍යය මොකද්ද? සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඔච්චරයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඒ වාක්‍යයේ මේ ගැඹුරු දේශපාලන මතවේදයේ තිබිය යුතු සියල්ල අඩංගුයි. නමුත් මේක කිව්වේ අවුරුදු 2500කට ඉස්සෙල්ලා අපේ බුදුහාමුදුරුවෝ. ඒකේ කොහෙවත් කියලා නෑ මේ සත්වයෝ සිංහල වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් අනිත් එක තමුන්නාස්ලා දන්නවා බෞද්ධ ආගමට ජාතියක් ආගමක් රටක් නෑ. ඇත්ත වශයෙන්ම මම බෞද්ධ දර්ශනයට හැමදාම ගරු කරන්නේ බෞද්ධ දර්ශනය කියන එක මේ පෘථුවියටත් පමණක් සීමාදිත වෙච්ච දෙයක් නෙමෙයි. බෞද්ධ දර්ශනය විතරයි විශ්ව ධර්මයක් ගැන කතා කරන්නේ. මුළු යුනිවර්ස් එකම ගැන. දැන් හාවර්ඩ් විශ්වවිද්‍යාලය වගේ විද්‍යාලවල කොස්මොලොජි කියලා ඒ කියන්නේ විශ්වය ගැන විද්‍යාත්මකවම ඉගෙන ගැනීමේ උපාධි තියෙනවා. නමුත් ඔය උපාධි ගැන කවුරුත් කතා කරන්න ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ තමයි ඒ කාලේ 2500කට ඉස්සෙල්ලා මේ විශ්ව නියමයන් විශ්ව විද්‍යාව ගැන කොස්මොලොජි ගැන කතා කරපු පුද්ගල. ඉතින් එහෙමනම් අපි මේ සිංහල බෞද්ධ රටක් කිය බොහොම ආසයි කියන්න. නමුත් ඒ කියන හැම සැරේම අපි වපුරන්නේ වෛරය, ක්‍රෝධය, තණ්හාව විතරයි. මොකද අපි මේ රටේ බහුතරයක් සිංහල ජනතාවයි කියලා අපිත් එක්කම ඈත අතීතේ ඉඳලා හිටපු දෙමළ මිනිස්සු ගිහිල්ලා මූදේව බannට වෙන රටකට යවන්න. එහෙමත් නැත්නම් තව මෙහි අවුරුදු 1000ක් 1500ක් 11 වෙනි සතවර්ෂයේ ඉඳලම ඉන්න මුස්ලිම් මිනිස්සු එළවලා දාන්නදී ඔක්කොම දැන් ශ්‍රී ලාංකිකයෝ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ බලන්න මේ ඡන්දෙන් ඇමරිකාවේ තියෙන බලවත්ම තනතුරු දෙකකින් එකට දෙවනි තැනට අන්තිමට ඒගොල්ලන් පත් කරන්නේ මේ දකුණු ඉන්දියාවෙන් ගියපු දකුණු ඉන්දියාවෙන් ගිහිල්ලා කාබේරි කෙනෙක් කසාද බැඳපු ඒ ජෝඩුවගේ දුව තමයි දැන් මේ ජනවාරි 20 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති හැටියට දිවුරුම් දෙන්නේ. යම් කිසි විදියකට ඊළඟ අවුරුදු 4දී ඒ ජෝ බයිඩන් කියන්නේ බොහොම ගුණවත්. ඇත්ත වශයෙන්ම මම මේ කියන්නේ තවත් බෞද්ධයි කියන්න පුළුවන් නායකයෙක්. එයාට මොනවා හරි වුණොත් ඉබේම ලෝකේ බලවත්ම පුටුවේ වාඩි වෙන්නේ මේ ආසියාවේ අපි එහා පැත්තෙන් ආපු මිනිස්සෙක් විතරක් නෙමෙයි කාන්තාව. තමුන්නාසට හිතන්න පුළුවන් දවසක මෙහෙ කරා නම් ඔක මේ ඔක්කොම ඔළුවේ හිටගෙන. ඉතින් දැන් අපි මේක තේරුම් ගන්න ඕනේ. අත් වශයෙන්ම ලිබරල් ඩෙමොක්‍රසි කියන ඒ මතවාදය ඒ බෞද්ධ දර්ශනයෙන් ලෝකෙට දීපු මතවාදය. මානව අයිතීන් ගැන කතා කරේ බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලා. සත්තුන්ගේ අයිතිය ගැන කතා කරේ බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලා. ගස් කොළන් ආරක්ෂා කළ යුතුයි කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලා. අන්තිමට කතාචාරක ආවම මේකේ පෞකාරිය
මේකේ වෙඩි තියලා මරන්න ඕනේ කිව්වේ නේ. නමුත් ඒ කතා කරලා අරගෙන අන්තිමට බුද්ධ ශාසනයට විශාල සේවාවක් කරා. නමුත් අද මොකද්ද වෙන්නේ? මහර හිරගෙදර කොවිනා වෛරසයෙන් අපි ආරක්ෂා කරන්නයි කිව්වම වෙඩි තියලා මරලා ඊට පස්සේ කියනවා එයාගේ දෙමව්පියෝ හරියට හදලා නැතිලු. ඔය කියපු එකාට වෙඩි තියන්න ඕන. කියන්නේ ඒ මිනිස්සුත් මිනිස්සුනේ. ඒ මිනිස්සුන්ටත් ඒ අයිතිය තියෙනවානේ. අනිත් පැත්තෙන් මෙච්චර අධ්‍යාපනය ලබාගෙන මට පුදුමයි මම අර පින්තූරේ දැක්කම අර මීපැණි ටික බොන්න ගියපු සෙනඟ බැලුවා. මේ නූගත් මෝඩ මිනිස්සු නෙමෙයි. වාහන වල බයික් වල සාමාන්‍ය රජයේ සේවකයන් වගේ අය තමයි වැඩිපුර හිටියේ. ඒකෙන්ම පේනවා මොකද්ද අද අපේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු අර්බුදයක් තියෙනවායි කියලා. මෙන්න මේවට මිත්‍රවරුනි මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න ඕන නැහැ. මේවට අපි විසඳුම් හොයමු. අර ඒ වෙලේ රූපවාහිනී ආයතනයක දැකපු දෙයක් දැකලා චූන් වෙලා ඒ බරුව විශ්වාස කරලා ක්ෂණික තීන්දුව ගන්නේ නැතුව දැන්වත් කල් බලලා ඉස්සරහ බලලා තීන්දුව ගන්න. තමන්ගේ කාලේ අවසන් වෙමින් තිබුණත් දැන් අපේ දරුවන්ට තමුන්නාන්සලාගේ දරුවන්ට අපි මීට වඩා හොඳ රටක් බාර දෙන්නම ඕනේ. සමහර වෙලාවට දැන් රටක් බාර දීලා සිංගප්පූරුවක් කරන්න නම් අපි ගොඩක් අයට වෙලාවල් නැහැ. නමුත් අනිත් පැත්තෙන් අත්තිවාරම දාන්න පුළුවන්. මොකද කොයිතරම් ලස්සන ගයක් හැදුවත් වැඩක් නැහැ හොඳ ශක්තිමත් අත්තිවාරමක් නැත්නම්. අන්න ඒ ශක්තිමත් අත්තිවාරමේ කියන්නේ මේ රටට ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අපි පිහිටවන්න ඕනේ. මේ තියෙන කුහක දේශපාලනය තුරන් කරන්න ඕනේ. අපේ තරුණයන්ට ඇත්ත වශයෙන්ම අලුත් අනාගතයක් ගැන විශ්වාසය දෙන්න. මම ඊට වඩා දීර්ඝව කතා කරන්නේ. කාලයකට පස්සේ මගේ හිතේ තිබුණ අදහස් මාතර තමුන්නාන්ස්ලාට කියලා ආරම්භ කරන්නට පුළුවන් වීම කිව්වම වැරදි වචනේ. ආරම්භ කරන්නේ කියපු ගමන් මොකද්ද ආරම්භ කරන්නේ කියන්න ලැබීම ගැන මම ඉතාලි කරමුයි කියලා යෝජනා කරමින් තමුන්නාන්ස්ලා සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමම්ම විශේෂයෙන්ම අපේ උපුල් නිශාන්ත මැතිතුමා මේවැනි කාලෝචිත ජනහමුවක් සංවාදයක් ඇති කිරීම ගැන මාගේ අවංක ස්තුතිය පිරිනමනවා. මම පාර්ලිමේන්තු දේශපාලනයේ නොහිටියත් උපුල් නිශාන්ත මැතිතුමා මගෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට මේ තනතුරු බාරගෙන තියෙන්නේ ඒ පක්ෂයේ ඉතාමත් ප්‍රතිරණාත්මක මොහොතක. මම නම් හිතන්නේ මේ පක්ෂය ගැන මම දුක් වෙන්නේ නැත්තේ. ඒක අතකට දැන් බිඳුවේ ඉඳලම අලුත් පක්ෂයක් හැදෙනවා. මේ රටට එක්සත් ජාතික පක්ෂය අවශ්‍යයි. එච්චරයි මම කියන්නේ. මේ රටට එක්සත් ජාතික පක්ෂය තියෙන්න ඕනේ. ඒ කරපු සේවාවන් ඇත්ත වශයෙන්ම මමත් අනිත් පැත්තේ කාලයක් හිටියත් කිසිම රජයක් මෙතෙක් කරලා නැහැ කියන එකත් මතක් කරමින් තමුන්නාන්ස්ලාට ජය වේවා කියමින් මගේ වචන සල්පය අවසන්.